පුද්ගලයෙකු සෝවාන් මාර්ගයට පත්වන්නේ කෙසේද? ඉතින් සාමාන්‍ය පුද්ගලයෙකු මේ මාර්ගයට පත් වෙන්නේ අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන්. මේ ධර්මයේම තේරුම් අරගෙන. ඔතනින්ම තමයි එන්න ඕනේ. මේ ලක්ෂණත්‍රේ දැක්කේ නැත්නම් එයින් එහාට යන්න බෑ. මාර්ගඵල අවබෝධය ප්‍රඥාවෙන් ලබා දෙන දෙයක්. මාර්ගඵල අවබෝධය ලබා දෙන්නේ ප්‍රඥාවෙන්. මේ ප්‍රඥාවෙන් ලබා දෙන දෙයක්. නිකන් ඉගෙන ගත්තාට හෝ වැඩ කළාට බිම් බලාගෙන ගියාට උඩ බලාගෙන ගියාට කොණ්ඩේ කැපුවාට සුදු ඇඳ ගත්තාට හිවුරු දාගත්තාට හම්බෙන එකක් නෙමෙයි. එහෙම ක්‍රමයක් ඒකේ නෑ. ඒ තියෙන්නේ ප්‍රඥාව යම් ක්‍රමයකින් ඉඳගෙන මොන ක්‍රමයෙන් හිටියත් ප්‍රඥාව වර්ධනය වුණා නම් ධර්මාබෝධය ඇති වුණා නම් අන්නේ ධර්මාබෝධයත් එක්ක ලැබෙනා වූ දෙයක් තමයි මාර්ග අනුගාමිකත්වය සහ ඵලලාභීත්වය. ওই දෙක වෙන්නේ එහෙමයි. ඉතින් එතකොට සාමාන්‍ය කෙනෙක් එතෙන්ට එන්න නම් ඒ බුද්ධලයා විසින් සක්කාය දිට්ඨිය නැති කරන්න නම් සක්කාය දිට්ඨිය කියන එක දැනුවත් වෙන්න ඕන. විවිධාකාර ක්‍රමවලින් මේ සක්කාය දිට්ඨිය කියන එක විග්‍රහ වෙනවා. මේ ලෝකේ සදාතනික වූ සැප සම්පත් ඇත්තා වූ යම් කිසි තත්වයක් යම් අත්බැවක් කොහේ හරි ඉන්න තැනක් තියෙනවා හෝ තියෙනවද කියන ප්‍රශ්නේ තියෙන තාක්කල් එයාට ධර්මාවබෝධය තව ලැබිලා නැහැ. යම් කිසි අත්බැවක ඉඳලා සදාතනිකව සැනසෙන්න පුළුවන් තැනක් කොහේ හරි ඇද්ද? සැකයක් තියෙනවා නම් තව මාර්ගඵලය ලැබිලා නැහැ. එහෙම නැත්නම් එහෙම දෙයක් තියෙනවා මම ඒක බලාපොරොත්තු වෙනවා කියලා ඉන්නවා නම් ඔහු පෘථග්ජන ලෝකයේ තැනක මිසක් ධර්මාභෝධය තව ලැබිලා නැහැ. එහෙම තැනක් මේ ලෝකේ හටගන්න හේතුවක් නැහැ කියලා ධර්මානුකූලව දකින්න ඕනේ ඉතින්ලා. ඒක දකින්න මේ ලෝකේ සකස් වෙන ක්‍රමවේදය ඉස්සරහ තේරුම් අරන් ඉන්න බණ අහලා. බණ ඇහුවේ නැත්නම් අනාවරණ ඥානීකින් දේශනා කළපු දේශනාව අහන්න නැතුව කවදාවත් මූල ධර්මයේ තෝරා ගන්න බෑ. මේ මොකද තෝරා ගන්න කිසිම සමතියක් මේ ලෝකේ කිසිම ශාස්ත්‍රෝරේ පහළ වෙලා නැහැ. ලෞතර බුදුරජාණන් වහන්සේ ඇරෙන්න දේශනා කළ ශාස්ත්‍රෝරේ පහළ වෙලා නැහැ. ලෝකේ කොතනකවත් හොඳ නැහැ අත්හැරීමෙන් මෙන්න මෙහෙම තත්ත්වයකුයි හොඳ කියලා පෙන්නන. කොතන හරි හොඳ තැනක් පෙන්නනවා. දැන් හැම ආගමකම පෙන්වන දෙයක් තියෙනවා. මුස්ලිම් ධර්මයේ බැලුවොත් සර්ව බලධාරී දෙවියන් වහන්සේ සදාතනිකයි. අපි එතෙන්ට යනවා. එතන හොඳයි. එතන අපිට ස්ථිරයි. ඒක එහෙම අදහසක් ගන්න. එන ස්වර්ගයේ ස්ථිරයි. ස්වර්ගයේ හොඳයි. ස්වර්ගයේ සදාතනිකයි. ඒක එහෙම අදහසක් ගන්න. සදාතනික දෙයක් ගන්න. බ්‍රාහ්මණ සදාතනිකයි. බ්‍රාහ්මණ ළඟට යන්න ඕනේ. ඒ විවිධාකාර දැන් මොන හරි අධ්‍යාපක පිළිදලා පැවැත්ම සදාතනිකයි කියන නිගමනයට වහිනවා. ඒ කියන්නේ පැවැත්ම ගොඩ නැගුණේ කොහොමද? පැවැත්ම ගොඩ නැගින්නේ මොන බලවේගයකින්ද? ඒ ගොඩ නැගුණු පැවැත්ම ස්වභාවයේ පැවැත්ම කෙබඳු ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ? ඒකේ අවසානයේ කොහොමද කියලා යථාර්ථයෙන් දැක්කේ නැත්නම් ඒ දැකලා කිව්ව දේ විශ්වාස කරන්න සමහරට ගෝචර වුණේ නැත්නම් ඒ තාක්කල් ඔහුට සෝතාපන්න වෙන්න බෑ. ඒ තාක්කල් ඔහු බලාපොරොත්තු වෙනා මේ ලෝකේ සදාතනික සුවය. සදාතනික සැනසුම් ස්ථානය. මෙන්න මේ බලාපොරොත්තු වෙන නිසාම ලෝක සත්‍යයට එහෙම එකක් තියෙනවා කියලා හිතන තාක්කල් ධර්මය අවබෝධ වෙලා නැහැ. එහෙනම් ධර්මය අවබෝධ වුණාම දකින්නවා. සංකතය සහ සංකතයක ලක්ෂණ. අසංකතය සහ අසංකතයක ලක්ෂණ. මේක සර්වඥතා ඥානෙහිවත් අනාවරණ ඥානයක් ඇති බුදු පියාණන් වහන්සේ මේක දැකලා ශ්‍රාවකයන්ට දේශනා කරාට පස්සේ ශ්‍රාවක ගෝචර වුණා. ඒක මුලින් අරගන්නයි බැරි. මුලින්ම ගැනීම තමයි අති දුර්ලභ වැඩි. ඒක ලෞතර බුද්ධත්වයටපත් වෙලා හිටන් අනාවරණ ඥානෙ පහල කරගන්න ඕනේ. තව අනුන්ගේ ප්‍රත්‍යක් ආධාරයක් නැතුව තමාටම ඔය අවබෝධය එන්නේ. ඒක සාමාන්‍ය වැඩක් නෙමෙයි. අග්‍රතාවයටපත් වෙන පාරමිතා පුරලා ලෞතර බුද්ධ ඥානී නැමැති මහා ඥානීයට ගෝචර වෙන දෙයක් එක බලමු. ඕක එතකන් අනික් අයට හම්බ වෙන්නේ හම්බෙලා නැති බව පැහැදිලිව අදත් පේනවා. මොකද අනික් හැම කෙනෙක්ම කොහේ හරි පැවැත්මක් සදාතනිකයි සුවයි කියලා පින්නවා මිසක් ඔය යථා පැවැත්මක යථාර්ථය පෙන්වුවේ නැහැ. සංකත කියන්නේ මොනවද? සංකතයක ලක්ෂණ මොකද්ද? අසංකතයේ කොහොමද? අසංකතයේ ලක්ෂණ මොකද්ද කියන මේ ප්‍රශ්නෙට උත්තර දීලා නැහැ ලෝකේ කවුරුවත්. උත්තර හොයාගෙනත් නැහැ. ලෝතර බුදුරන් වහන්සේ තමයි ඔක හොයලා තියෙන්නේ. සංකතයක් හැබැයි සංකතයක ලක්ෂණ. සංකතයක් කියන්නේ මේ ලෝකේ අනාදිය බලන් තිබිච්ච දෙයක් නෙමෙයි. යම් කිසි හේතුවකින් සකස් වෙච්ච දෙයක් තියෙනවා. හේතුවක් නිසා පහළ වෙන අලුතෙන් පහළ වෙනවා. ඉස්සෙල්ලා නොතිබි. හේතුවක් ගොඩ නැගෙනවා. හේතුවේ ඵලයක් වශයෙන් පහළ වෙනවා. මෙන්න සංකතයක උපැත්මක් පේනවා. කියන්නේ ඕකයි. සංකතයක පළවෙනි ලක්ෂණය. ඉපදීමක් පේනවා.
උපන්නහුගේ විපරිණාමයක් පේනවා. ඒ කියන්නේ උපදුන කෙනා ළමයෙක් උපන්න නම් ළමයාගේ විපරිණාමය තමයි වෙනස් වෙලා ගිහිල්ලා මහලු ආයතනපත් වෙලා කවදා හරි මැරිලා යන්නේ. උපැත්ම පේනවා ගහක ගලක. ගහක උපැත්ම පේනවා. පොඩි කැලේ බීජේ පැදලා උපැත්ම පහළ වුණා. හිතියහුගේ විපරිණාමය. ගහ ටිකෙන් ටික ලොකු වෙනවා, මෝරලා යනවා, ගිහිලා මැර බැහිලා යනවා, අන්තිමට අතු කාලා වැටෙනවා. ඒ ගහින් වතුර ගලන්න පටන් ගන්නවා, ඉස්ම ගලන්න පටන් ගන්නවා, ගහ මැරලා යනවා. හිතියහුගේ විපරිණාමය. එහි වෙනසීමක් වෙන්නේ. අවසානයේ මරණය. කාරණා තුනක්. ඔන්න සංකතයක ලක්ෂණ තුනයි. ගහක් ගලක් තියෙනවා. අනාදිය පටන් තිබුණේ. කවදා හරි හේතුවකින් හටගත්තා. හිතියහුගේ විපරිණාමය. බලුවාම ගල උඩින් කුඩු වෙවි දිරදිරා යනවා. අදත් ගල් බලුවාම ඕන ගල් පතුරක් ගියම ඕන ගල් පතුරෙන් නැග්ගහම පේනවා පතුරු ගැලවි උඩින් ඉඳන් යන හැටි. දිරදිර යන හැටි. හිතියහුගේ විපරිණාමය. එහි අවසානයක් පේනවා. ඕක බිඳිලා ඉවරින් දවසක් පේනවා. ඒකයි තියෙන්නේ. ඔන්න සංකත ලක්ෂණ. ගස් කල් වලටත් තියෙනවා. සත්වයින්ටත් තියෙනවා. කොහේ හරි ලෝකයේ යම් අභ්‍යවක් යම් සත්‍යයක් වශයෙන් ලැබුවා නම් උප්පත්තියක් හැදුනා අන්න හේතුයේ ඵලයේ පහළ වුණා. සංකතයක පළවෙනි ලක්ෂණය. ඔබදක් වෙන්නේ. එතන පටන්ගෙන කොච්චර කල් ජීවත් වුණා කිව්වත් ඒකේ හිතියෙහුගේ විපරිණාමයක් සිද්ධ වෙනවා. මොකක් නිසාද? සංකතයක් වශයෙන් ලෝකයේ පහළ වුණේ. යම් දෙයක් පහළ වුණේ හේතුවකින් නම් ඒ හේතුවකින් පහළ කරපු දෙයට පහළ කරපු එක පවත්තන්න ඒක ගෙවෙනවනේ දින්න ශක්තිය. ගැප් කරපු ශක්තියක් ගෙවෙනවා නම් අවසානයක ඒකාන්තයේ වෙනවා වෙනස් වීමක් වෙනවම. හිතියෝගේ විපරිණාමය සහ අවසානය. මෙන්න මේ න්‍යාය ධර්මයේ අරගෙන තමයි බුදුරන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්නේ ඉස්සෙල්ලා. ආලාර කාලාම උද්දකාරාමපත්ත ආදි වශයෙන් කියනකොට සදාතනික ස්ථානයක් අපි දැකලා තියෙනවා. ඒ උපන් අය මැරෙන්නේ නැහැ. ඒකයි අමර කියන වචනේ දෙවියන්ට කියලා තියාගත්තේ බ්‍රහ්මයින්ට. බ්‍රහ්ම දෙවියන්ටයි තියාගත්තේ. ඒ අය. එතන ගිහින් උපන්නට පස්සේ ආයතරයක් ඒකේ වෙනසක් නැහැ ඉවරයක් නැහැ. එහෙම එකක් කියන බුදුරණාහි බෝධිසත්ව අවස්ථාවේ කියන උපතක් යම් තැනක හටගත්තා නම් හේතුවකින් න්‍යාය ධර්මයේ පෙන්නනවා. හේතුවක් නිසා යම් තැනක උපතක් හටගත්තා නම් ඒක සීමා සහිතයි කොච්චර කල් ගියා හරි ආවුස දකින්න බැරි වුණාට ඔක ඉවරයක් වෙන දවසක් තියෙන න්‍යාය ධර්මයේ ඕකයි. ඒ න්‍යාය ධර්මයේ මට වැටහෙන නිසා මම ඕක පිළිගන්නේ නැහැ නිවන කියලා. සදාතනික ස්ථානය ලෝකෙ තියෙන විදිහක් නෑ උපන්නෝ. උපන්නත් යම් තැනක තිබුණා නම් වැහැරීමක් තියෙනවා මරණයක් තියෙනවා. ඒකෙන් අහපෙච්ච උපතක් නෑ. ඔබ හොයාගන්න බැරි කමයි තියෙන්නේ. නමුත් කවදා හරි මන් න්‍යාය ධර්මයේ දකින්නවා නේව සංඥා නා සංඥායතන කියන බබලෝ ගිහිලා උපන්නත්. උපන්නනා විපරිණාමයක් තියෙනවා වෙනසීමක් තියෙනවා න්‍යාය ධර්මයේ මම දන්න ඕක නිවන කියලා මම පිළිගන්නේ නෑ. නිවන නම් යම් තැනක ඊපැත්ම නැති වෙන්න ඕනේ. එහෙනම් අසංකතියක් වෙන්න ඕනේ. අසංකත ලක්ෂණේ උන්වහන්සේ ප්‍රඥාවෙන් තේරෙනකද බෝධිසත්ව ප්‍රඥාවයි. මොකද්ද? ඉපදීමක් නොපෙනී විපරිණාමයක් නොපෙනී වෙනසීමක් නොපෙනී. මෙන්න අසංකතියක ලක්ෂණ. යම් දෙනෙක උපන්නේ නැත්නම් ජරාවක් නැහැ, ව්‍යාධියක් නැහැ, මරණයක් නැහැ. දුකක් නැහැ. උපන්නෝ තමයි යෝග තියෙන්නේ. එහෙනම් යම් දෙයක නිවනක් ඇද්ද? ඉපදීම නතර වෙච්ච තැනකයි නිවන තියෙන්නේ. එහෙනම් හොයන්න ඕනේ මොකද්ද? මෙච්චර කාල ලෝකේ හොයපු ඔක්කොම උපදින තැන් හොයාගෙන ඉතන ඇලුනා මිසක් උපදින එක නතර කරන ක්‍රමේ හොයාගත්තේ නැහැ. කවදා හරි මං හොයන්න ඕනේ උපදින එක නතර කරන එක. අන්න එදාට තමයි නිවන කියන්නේ උතන කියන්නේ න්‍යාය ධර්මයේ දැක්කා. දැකලා තමයි අනික් අය ඔක්කොම හොයනවා පැත්තකින් තියලා උන්වහන්සේම උපදීම වෙන්නේ කොහොමද? උපදීමට හේතුව මොකද්ද? උපදීම නැති කරන්නේ කොහොමද? නැති කරන වග මොකද්ද කියන චතුරාර්ය සත්‍ය අවබෝධ කළේ ওই ධර්ම න්‍යාය අරගෙන. එහෙනම් උන්වහන්සේ පළමුවෙන්ම කවුරුවක් කියන්නේ නැති උන්වහන්සේ දැක්කා. ලෝකේ අනිත්‍යයි. මොකක් නිසාද? ජරාවට මරණයටපත් වෙන දෙයක් ලෝකේ ඉපදිලා තියෙනවා මිසක් හටගෙන තියෙනවා මිසක් ජරාවට මරණයටපත් නොවන දෙයක් ලෝකේ හටගෙන නැහැ. සිද්ධාන්තය දැක්කයි ප්‍රඥාව උන්වහන්සේට තිබුණා බුදු වෙන්න ඉස්සෙල්ලා. අන්න ඒක තමයි මහා බෝධිසත්ව ප්‍රඥාවේ හැටි. ඒකෙන් දැකපු දහම ඕකයි. ඒ දැකලා තමයි උන්වහන්සේ එතනින් බැසේ නිගමනයකට යම් තැනක ජරාවක් නැද්ද මරණයක් නැද්ද? ජාති නැති තැනයි ඒක නැත්te ජාති ඇති තැන ජරා මරණ වලකින් තැනක් හොයලා වැඩක් නැහැ. ඒක රැවටිilla. එහෙනම් හොයන්න ඕනේ මොකද්ද? යම් තැනක ජාතියක් නැද්ද? ජරාවක් මරණයක් එතන නැහැ. එහෙනම් මොකෙන්ද ජාති හටගන්නේ? අන්න උන්වහන්සේ දිවස පහල කරලා තිබුණේ. හටගත්ත හැටි දැක්කා. භව ප්‍රත්‍යයෙන් ජාති වෙනවා. ජාති නැතරෙන් නම් භව නිරෝධ වෙන්න ඕනේ. භව නිරෝධ වෙනකන් ජාති නිරෝධ වෙන්න ක්‍රමයක් නැහැ. ওই සිද්ධාන්තය දැක්කා. එහෙනම් භව කොහොමද හටගන්නේ? උපාදානිය නිසායි භව හටගන්නේ. භව නිරෝධ කරන්න නම් උපාදාන නිරෝධ වෙන්න ඕනේ. නැත්නම් භව නිරෝධ කරන්න බෑ කවදාවත්. උපාදානය කොහොමද හටගන්නේ? තණ්හා ප්‍රත්‍යයෙන් හටගන්නේ. එහෙනම් උපාදාන නිරෝධ කරන්න නම් තණ්හා නිරෝධ වෙන්න ඕනේ. කවදාවත් උපාදාන නිරෝධ කරන්න බෑ නැතුව. තණ්හාව කොහොමද හටගන්නේ?
වේදනා ප්‍රත්‍යයෙන් තණ්හා වෙන මොන වේදනාවයි සම්පස්සජ වේදනාවයි. මේ ප්‍රියයි මනාපයි යහපතයි කියලා අතුරු කරන ජනිත කරන්නා වූ යම්කිසි වේදනාවක් ඇද්ද වින්දනයක් ඇද්ද? මෙන්න මේකේ තමයි තණ්හාවට මුල. ওই වින්දනයේ ප්‍රිය කරන තාක්කල් ඕක නිරෝධ නොකරන තාක්කල් තණ්හා නිරෝධ කරන්න බෑ. අන්න වේදනා පත්‍ය තණ්හා වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ. මේ පත්‍ය දකින්න ගිය හැටි ධර්මයේ දක්වපු ක්‍රමී. පත්‍යමෝපාදී දැක්ක හැටි. එහෙනම් මේ වේදනා නිරෝධ කරන්නේ මොකක් වෙන්න ඕනද? සංස්පර්ශ නිරෝධ කළොත් තමයි සංපස්සජා වේදනා නිරෝධ වෙන්නේ. නැ සංස්පර්ශයෙන් යම් තැනක තියෙනවා නම් ඒ තාක්කල් සංපස්සජා වේදනා ගොඩ නැගිනවා. එහෙනම් සංපස්සජා වේදනාව නතර කරන්න නම් සංස්පර්ශයෙන් නතර වෙන්න ඕනේ. සංස්පර්ශයෙන් නිරෝධ කරන්නේ කොහොමද? කොහොමද සංස්පර්ශ හටගන්නේ? සලආයතන පත්‍ය පස්සෝගින් සිද්ධාන්ති. මේ සලආයතන හේතු කරගෙනයි හටගන්නේ. යම්කිසි ලෝකෙහි ධර්මතාවය ප්‍රියයි මනාපයි හොඳයි කියන ඒ අදහසින් යුක්තව ඇතකල්නි දිවනාසී ශරීරයේ මන කියන මේ ආයතන 6 යම්කිසි ආකාරයකින් එවඳු වන්නා වූ දීකට ගෝචර කරා නම් ඒ ස්පර්ශය ලබනවා. ලෝක ස්පර්ශය ලබලා හිටන් ඒක ආස්වාද ලබන වෙලෙ කරන තාක්කල් ඒ වින්දනයෙන් බේරෙන්න බෑ. ඒ තණ්හාවෙන් උපාදානයෙන් භවයෙන් ජාතියෙන් බේරෙන්න බෑ. එහෙනම් මොකද කරන්න ඕනේ? මෙන්න මේ කියන්නා වූ සම්පස්සේ නැති කරන මේ සලආයතන නිරෝධ කරන්න ඕනේ. සලආයතන කියන්නේ ඇහැ ඉන්ද්‍රියක්, කන ඉන්ද්‍රියක්, නාසය ඉන්ද්‍රියක්, දිව ඉන්ද්‍රියක්, කය ඉන්ද්‍රියක්, මන ඉන්ද්‍රියක් මිසක් ආයතනයක් කරගත්තොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මොකද ආයතන කරගන්න. ඒ පස්සේ හඹා යන්නේ. ආස්වාදයෙන් පස්සේ හඹා යන්නේ. ඔන්නේ බලාවෘතුවත් කරනම ආයතන නිරෝධයි. ආයතන නිරෝධ කරන තාක්කල් මේ ස්පර්ශයෙන් මිදෙන්න බෑ. අන්න දැනගත්ත ක්‍රමය. සලආයතන නිරෝධ කරගන්න මොකද කරන්නේ? කවදා හරි ඇතකන දිවනාසී ශාරීරිය මන හට ගැනීමට නම්ම්‍ය වෙච්ච. ඒ හටගෙන ඒ වායින් ඔය වැඩි කරන්න ආයතන කරගන්න නම්මිතාවයක් දක්වන්නා වූ මානසිකත්වයක් ඇද්ද. අන්නේ නම්මිතාවයට අනුකූල වන්නා වූ හැඩගැසුණු රූපිය ක්‍රියාත්මක කරන තාක්කල් වේ නාම රූප පද්ධතිය පවත්වන තාක්කල් කවදාවත් පුළුවන් කමක් නැහැ ඔය ආත්මෙ මිදෙන්න. නාම රූප මොකක් නිසාද හටගන්නේ? පැවැත්මට හේතුකාරක වන්නා විඥානයක් වහල කරගන්නවද යම් හේතුවක් නිසා. ඒ විඥානීය තියෙන තාක්කල් වේ නාම රූපයෙන් මිදෙන්න බෑ. නෑ ඒ විඥානය මොකෙන්ද හටගන්නේ? අවිද්‍යාව නිසා හටගත්තා වූ සිතින් කයින් වචනින් කරන සංඛාරයයි යමක් ඇද්ද? ඒ නිසා ගොඩ නැගින්නේ. අන්නේ සංඛාරේ ගොඩනගෙන තාක්කල් ලෝකෙ මිදෙන්න බෑ. දැන් නම් ආවා ගිහිල්ලා හිටන් නිදහස් වෙන්න පුළුවන් තැනකට. ඔන්න සංඛාර ගොඩ නැගී හැකි බලන්න නිකන් හිටියයි. නිකන් හිටියෝ නිරෝධේ. ගොඩ නැගුවොත් හැදුනා. සාහනියක් තියෙන තැනකට ආවා. දැන් පොඩි වෙලක් තියෙන්නේ මොකද කරන්නේ? ඇයි මේ සංඛාරේ ගොඩ නගන්නේ? හිතෙන් කයින් වචනින් ඒ පස්සේ යන වැඩි විල කරන්නේ. ඒක හොඳයි කියන අවිද්‍යාවේ නිගමනයේ නිසා. මොකද අවිද්‍යාවෙන් අල්ලගත්ත. හොඳයි කියන්නේ. කොයිද හොදක් හම්බුනේ ආව මාර්ගය. අවසාන ප්‍රතිඵලයට නිකන් ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායත පාලක ටික හොඳේ. ඕකනේ හම්බුනේ ප්‍රතිඵලයේ වශයෙන්. ඔනි ඕක අවසානයේ උත්තර බව මිනිස්සු හත්තියෝ දන්නේ නැති කියන අවිද්‍යාව කියන්නේ. එන අවිද්‍යාවේ ප්‍රතිඵලය මොකද්ද? ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාස පහල කරලා හිටන් දුක විඳින එක. සැප හොය ඔය පස්සේ කියලා දුක් විඳිනා මිසක් අවිද්‍යාව කියන්නේ ඕකට මිසක් විද්‍යාව ඕක නෙමෙයි කියලා දැනගත්තොත් මොකද්ද විද්‍යාව? ඔය අවිද්‍යාව කියන්නේ ඔය தත්ති දැනගෙන ඕකෙන් අතමිදීමක් ඇද්ද අත්තරීමක් නොයල්මක් විදුමක් ඇද්ද අන්නිතාට දුක ඇති කරන්න හේතු වෙන්නා වූ උප්පත්තිය ඉවරයි. උපතේ උන්නේ කොහොමද? උපත්තිර හේතු වෙන භවය ඉවරයි. භවයේ හේතු නා වූ අර විදිහම උපාදාන ඉවරයි. උපාදාන හේතු වෙච්ච තණ්හා ඉවරයි. තණ්හාවට හේතු වෙච්ච වේදනාව ඉවරයි. වේදනාවට හේතු වෙච්ච ස්පර්ශය ඉවරයි. ස්පර්ශයේ හේතු වෙච්ච සලආයතන ඉවරයි. සලආයතන හේතු වෙච්ච නාම රූපය ඉවරයි. නාම රූපයේ හේතු වෙච්ච විඥානය ඉවරයි. විඥානයේ හේතු වෙච්ච සංකාරය ඉවරයි. සංකාරයේ හේතු වෙච්ච අවිද්‍යාව ඉවරයි. අවිජ්ජායත්තේ වාසේස විරාග නිරෝධා සංකාර නිරෝධෝ සංකාර නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ චක්‍රය වුණා. දැකලා පස්සේ දැක්කා ඔන්න දුක ඔන්න දුකට හේතුව නෙලා ඔන්න සංකතේ. ඔන්න සංකතේ නිසා දුක ගොඩ නැගිනවා. මෙන්න සංකතිය ගොඩ නැගින්න හේතුව. ඔන්න සංකතයක නිරෝධේ. සංකති නිරෝධ කරනකොට මේ මෙන්න මේකයි කියලා දැක්කාට පස්සේ චතුරාර්ය සත්‍ය දැක්කා. ඔබ දැක්කම මොකද වෙන්නේ? ලෝකේ පැවැත්වෙන්නේ නිදහස් වුණා. දැන් මේ දකින්න ක්‍රමේ මේක ලෞතර බුදුරයන් වහන්සේ දැකලා ශ්‍රාවකයේ ගෝත්‍ර ඥානෙට ගෝචර වෙන්න ශ්‍රාවකින්ගේ දේශනා කළාට පස්සේ ශ්‍රාවකින්ගේ ඥානෙ බිබිලා ඔන්නේ පරිත්‍යාසම්පදේ වැටෙන්න පටන් ගත්තට පස්සේ දැන් ආයතරයක් මම බොරුනේ උඹට කිව්වොත් නෑ ස්වාමීනි ඔබ වහන්සේ දැන් මොනවා කිව්වත් මම නම් පිළිගන්නේ නැහැ ඔබ වහන්සේ කිව්වේ ඉස්සෙල්ලා කිව්වේ කෑත්ත. ඔබ වහන්සේ දැන් මට මේක බොරු කිව්වා මම පිළිගන්නේ නැහැ ඔබ වහන්සේ පස්සේ කිව්වේ. ඔබ වහන්සේ ඉස්සෙල්ලා කිව්වේ කෑත්ත කියලා මම පිළිගන්නවා ඉවරයි. හේතු තියෙන්නේ එතනයි. උන්වහන්සේ කතා කරලා නමුත් ලෞතර බුදුරයන් වහන්සේ එහෙම එකක් ලෝකයට කියන්නේ නැහැ. නමුත් ලෝකයට බුදුරන් වහන්සේ කියන විදිහට මාර්යා විදිහින් කියා තියෙනවා. එක්තරා උපාසක මහතෙර බුදුරන් වහන්සේ ධර්මයේ දේශනා කළා ගියාම මාර්යා ආපහු බුදුරන් වහන්සේගේ වෙස්මාවගෙන පින්ඩපාතයකට ආපහු වෙන හැටි නැවිදිලා. උපාසක මහත්තයාලා මං ඉස්සෙල්ලා කිව්වේ ඔක්කොම එහෙම නෙවෙයි. කොටසක් ස්ථිරේවා තියෙනවා. ඔහොම කියන බොලතෝ මාර්යා නේ. තෝ බුදුහාමුදුරුවෝ නෙවෙයි. එල්ල කරලාම අර උපාසක මහත්තයා
අර මාර්ගදී පුත්‍රයන් ඇහුවා මාර්ය අතුරුදහන් වුණා. දැන් මේව කතාවක් තියෙනවා. ඒකයි කියන්නේ බුදුරජාණන් වහන්සේගේ විසීම ඇවිදලා යම් කෙනෙක් කිව්වත් බුද්ධ දේශනාව වැහුවට පස්සේ වෙනස් කරනවා හේතු නැහැ. අන්න ඒකයි සත්‍යතාවය. මේ මෙන්න මෙතනදී එහා කවදාවත් පමාදෝ මත්විනෝ පදම් කරන්න බෑ සෝවාන් පුද්ගලෙක් හිතාවද. ඒ නිසා කියනවා සෝවාන් පුද්ගලයා මැරෙන්නේ නැහැ. හැබැයි ඒකෙන් කණ යන්නේ නැතුව නෙමෙයි චුත වෙන්නේ නැතුව නෙමෙයි. අද්දවෙන් අද්දව ගිහිලා අරිහත්ත්වයටපත් වෙනකම් යනවා මිස ගුණ මැරෙන්නේ නැහැ. ජාත සෝතාපන්නත්වයේ උපදිනවා මිස උපදින තැනක සෝතාපන්න ගුණේ නැතිලා හැම ආයතරයක් කොහොමද උපදින්නේ ආයි වෙනතන ගියා ආයි අලුතෙන් සෝවාන් වෙන දෙයක් එහෙම සෝතාපන්න පුද්ගලයාට නැහැ. ඒක නිසා කියනවා අමරණීයත්වයටපත් වෙනවා කියන්නේ සෝවාන් ඵලයටපත් වෙනවා. ගුණ මැරෙන්නේ නැති තත්ත්වයටපත් වෙනවා. ඔක දකින්න ඕනේ හැම දෙයක්. ඉතින් ඔක තේරුම් ගන්න ඔය විදිහට මේ ගැඹුරු පැත්තක් විග්‍රහ කරලා යෝ පටිච්චසමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති. යමි පටිච්චසමුප්පාදී දකිද ඔහු ධර්මයේ දකි. දහම් මත පහළ වුණා නම් දහම් දැක්කා. දහම් මත පහළ වීමට කියනවා සෝවාන් ඵලයටපත් වුණා. ඉතින් ඔතනින් දකින්න විවිධාකාර ක්‍රම එක ක්‍රමයක්. ඔයගේ විවිධාකාරී සම්මාදිට්ඨිය වෙන්න පුළුවන්. සම්මාදිට්ඨිය කියන හරියට යථාර්ථය දකින්න ඕනේ. යථාර්ථවත් දකින්න ආකාරي විවිධාකාර ක්‍රම වලින් පෙන්නනවා. ස්කන්ධවල අනිත්‍ය දුක්ඛ අනාත්ම තත්ත්වය දැකීම සම්මාදිට්ඨියටපත් වෙන එකයි. ඒකවල ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු කියන මේ ධාතු හයයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම සත්‍ය දැකීම සම්මාදිට්ඨිය දැකීම. ඒ තව ක්‍රමයක්. එයා සම්මාදිට්ඨියටමයිපත් උනේ. එතනින් පටන් ගත්ත මාර්ගය හරියටාංක මාර්ගයමයි වෙන එකක් නෙමෙයි. ඉතින් ඔන්නම් ආයතන වශයෙන් චක්කායතන, රෝතායතන, ගානායතන, ජීවආයතන, කායායතන, මනායතන කියන එක හරි 12 ආයතන වශයෙන් හරි අරගෙන මේ ආයතන අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් දැකලා අවබෝධ කරගත්තා නම් ඔහු ලැබුවේ සම්මාදිට්ඨිය. එතනින් මාර්ගයේ මුල් පුරුල හිටන් පටන් ගතිමින් ගොඩ නැගුණි අර ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. වෙන එකක් ගොඩ නැගින්න සම්මාදිට්ඨියටපත් වුණොත් ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි ගොඩ නැගින්නේ. ඒක ආයි වළක්වන්නේ දැනගෙන ඉන්න අවශ්‍යත් නැහැ. ඉතින් පටිච්චසමුප්පාද වශයෙන් දෙකත් ඒ ස්කන්ධ ධාතු ආයතන පටිච්චසමුප්පන්න ඔය කාය මොන විදිහින් හරි දැක්කනම් කාය වේදනා චිත්ත ධම්ම කියලා හතර ආකාරයක් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැක්කනම් ඒ යන්නේ සම්මාදිට්ඨියට. මේ සම්මාදිට්ඨියටපත් වෙන විවිධ ක්‍රම රටාවල් තියෙනවා. කොයි ක්‍රමෙන් හරි සම්මාදිට්ඨියටපත් වුණොත් ඔහු දකිනවා එක දෙයක්. ලෝකේ සාරයි කියලා අල්ලන්න වටිනා දෙයක් කිසිම දැනක නැහැ. සම්මාදිට්ඨිය නිගමනයි. අසාර ලෝකයක සාරයි කියලා මොනව අල්ලන්නද? ඔන්න ඔය නිගමනේ එනවා. අසාරයි කියලා කියන්නේ කවුරුවා කිව්වට නෙමෙයි තමන්ම දකිනවා. පරිහරණය කියලා නිති කියලා නිගමනය කරන්න ටිකක් නැහැ. මොකක් නිසාද? ජරා මරණයට පත් වෙලා කෙලවර කරන දේවල් උපදිනවා මිස ජරා මරණයට පත් නොවන දෙයක් ලෝකේ උපද්දාගෙන ඉන්න දෙයක් නෑ හොඳයි කියලා. එහෙනම් හොඳයි කියලා අපි යම් කිසි දෙයක් නිගමනය කරා නම් මොනවා හෝ ඒකේ අවසානයේ ජරාව මරණේ. එහෙනම් ජරා මරණයට පත් වෙන දෙයක් හොඳයි කිව්වා නම් හොඳ දෙයක් නරක වෙනකොට වෙනසිලා යනකොට කවදාවත් උකට සැනසෙන්න පුළුවන් කම නැහැ, සතුටු වෙන්න පුළුවන් කම නැහැ, දුක් වෙන්න නිසා. එහෙනම් ඒකෙන් මොකද්ද සිද්ධ වෙන්නේ? දුක ඇතිකරන්න හේතු වෙන්නා වූ දෙයක්ම ගොඩ නැගිලා ජරා මරණයට හේතු වෙන දෙයක් ගොඩ නැගුණා මිසක් හොඳයි කියලා. වෙන මොකද්ද ගොඩ නැගිච්ච දෙයක් කියලා දකින්න. ඒක දැක්කම මොකද වෙන්නේ? ඒක සාරවත්ද බලපහම මොනවන් නිගමනය කරන්නද සාරවත් කියලා. ගොඩ නැගිච්ච දේ අවසානයේ ජරා මරණයෙන් කෙලවර කරනවා නම් කිසිම හරයයි සාරයි කියලා ඉතුරු කරන්නේ නැතුණම් කෙලවර කරලා යන්නේ. ඉතින් එහෙනම් ඒකේ තියෙන සාරත්වය මොකද්ද? මේ කාලයක් වගේ ප්‍රමාද වෙවි හොඳයි කියලා අල්ලාගෙන හිටියා බුලාවට හිතා හිටියා මිසක්. ඒ විතරක් නෙමෙයි. ඒකේ හොඳයි කියලා අල්ලන්න ගිහිලා ඉතින් ඊට පස්සේ ඒකෙන් ගොඩනගලා දුන්න දේ මොනවද? සතර අපායටපත් වෙලා ඉතින් කාලයක් දුක් විඳින හරියක් ගොඩනගලා දීලා තියෙනවා. ප්‍රතිඵල වශයෙන්. ওই ටික තමයි දීලා තියෙන්නේ. වටිනා රන් කිදී මුතු වැණික් කියලා ලෝකේ වටිනවා කියලා සම්මත කරන දෙයක් වැඩිපුර හම්බ වුණොත් මොකද වෙන්නේ? ඒ බුද්ධිලා ඊට පස්සේ ඒ මානසිකත්වය ගැන හිතලා බලන්න ඕනේ සාමාන්‍ය ලෝකයේ මානසිකත්වය කොහොම වෙයි. ඒක ගෙනාව තැන් පටන්. ඔහුට විශාල දැවිල්ලක් 10ක් එතන පටන් ඉනවා. දැන් මේක මම කොහොමද පවත්වා ගන්න? දැන් මේක ඉල්ලන්න කී දෙනෙක් එයිද? ආවොත් මම මෙන්න මේ බොරු ටික කියනවා. මේක හංගා ගන්නවා. මල් ළඟ නෑ කියනවා. නැති බවම කියනවා. තියෙන බව කියන්න බෑ. ඒතර හොරු පැහැරගෙන යන්න පුළුවන්. මං අනිකාගෙන ගිහිලා මොනවාරි එදා වේල කණ්ඩ හරි ඉල්ලගෙන අහලා කකාව මේක පන්න නැති ඉගන්න ඉක්කරිය ලෝකෙට පෙන්නනවා. හැබැයි මේ රල්රිදී මුතු වැනික මෙච්චර මල් ළඟ තියෙනවා කියලා දකින්නවත් සලස්සන්නේ මතුරුකම එතනම ඇවිදින්න. ඒ වගේම තමන්ගේ තියෙනවා හංගාගෙන නෑ කියන වෘද්ධ එතනම ආවා. හැබැයි ඒ විතරක් නෙමෙයි. හැබැයි බැරි වෙලා හරි කවුරු හරි දැනගෙන ආවොත් එහෙම ගන්න මරාගෙන මැරෙනවා දෙන්නේ නැන්නේ. දේශේ නැගිලා එනවා. ඉතින් දෝෂයේ මානසිකත්වයේ මුල පුරවා මිසකර වටිනා හොඳයි කිව්වේදී කොහොමද අපිට සැනසුම මුල පුරලා තියෙන්නේ? අයිද මොනවද මේ ලෝකේ පැවැත්මක හොඳයි කියලා ගන්න පැවැත්මේ ලෞකික වස්තුවක්. අසුරට ගියාට පස්සේ ඕකෙන් දෝෂයේ මානසිකත්වයේ මුල පුරන දෙයක්ම ගෙනත් දුන්නා මිසක් සතුටු වෙන මානසිකත්වයක් ඒ වස්තුවෙන් කොහොමද ගොඩ නැගෙන්නේ? දැන් මේක දැනගත්තොත් එහෙම
රජයෙන් බදු ගන්න පුළුවන්. රජයේ නැතිවවම කියන්න ඕනේ. පුළුවන් තරම් හැම දියවිල්ලක්ම හදන්න ඕනේ. ඒක නැති හැටියට. මොනවා හරි කවන්නේ නැහැ කියලා. සමහරලාට ඇවිදලා හිටන් පන්සලකට හාමුදුරන්ට කියන හාමුදුරනේ මම ලක්ෂ 10ක් දෙන්න. 50 ලක්ෂයක් දුන්න බල මට දියවිල්ලක් දෙන්න වෙයි. දැන් මොකද කරන්නේ? දැන් එහෙම නොදුන්නොත් මොකද වෙන්නේ? 50 ලක්ෂයට මුන් මගෙන් බදු කපන්න පටන් ගත්තා ඊට මෙච්චර හංගාගෙන ඊට කපුවාම මට ලක්ෂ 40ක් විතර රජයට දෙන්න වෙනවා. දැන් හාමුදුරන් ලක්ෂ 10ක් දුන්නොත් 50 ලක්ෂයට බද්දේ නිදහස් කරගන්න ක්‍රමවේදයක් තියෙනවානේ. එහෙම කරගත්තොත් මට හරියට ලක්ෂ 30ක් ලාභයි. 40ක් ලාභයි. අද එහෙමත් ක්‍රමයක් එනවා. ඉතින් ඒක විනාක් එහෙම නෙමෙයි. ඒක ව්‍යාපාර රටාවක්. එහෙම වුණොත්. නමුත් අපිට වෙන්නේ හොඳ දානපතියෙක් ලක්ෂ ගාණක් විදන් කරලා මහා පින් වැඩක් කළා කියලා. පින් වැඩකුත් කරනවා. නමුත් ඔහු කරගත්තේ මොකද්ද? ඔහුගේ ව්‍යාපාර ගුණ්ඩුවක් විතරයි. ඉතින් එහෙම දේවලුත් වෙනවා. ඉතින් ඒ වගේ පිනක් තිබුණත් පිනක් කරගන්න බැරි වෙනවා. එහෙම අවස්ථාවක් වෙනවා. මේ විවිධාකාර ක්‍රමවේද නිසා ඔය හම්බ වෙන සම්පත් කියන ඒවාන් අපිට විපත් ඇති කරන හැටි. ඔය සිද්ධියක හැටි. ඉතින් මේවා අපි හොඳින් දකින්න ඕනේ. ප්‍රිය මනාප යමක් ඇත්නම් ඒකෙන් අපිට දුක් කරදර ගෙනත් දෙන ඒවා උගුර නැගෙන්නේ මෙහෙමයි මුල මෙහෙමයි හැදෙන්නේ කියලා. ධර්මානුකූලව ඒක දැක ගන්න ඕනේ. ඒ දැක්ගත්තාම තමයි අපිට පුළුවන්කම ලැබෙන්නේ ඒ අනුව තේරුම් අරගෙන ඒකෙන් මිදෙන්න මේ යථාර්ථය තෝරා ගන්න. ඉතින් දකින්න මේ හැම එකක්ම අපි දැනගත්තාම අසීමිත සම්පත්තිය තියෙනවා කියන්නේ අසීමිත දුක් කරදර ගොඩ නැගෙන මුලක් වෙනවා. ඔන්න ඔක ඉස්සෙල්ලා අවබෝධයක් එනවා. එහෙනම් මේ හරියක් ඇති සම්පත්තියක් නැහැ. ජීවත් වෙලා ඉන්නකන් නැතුවත් බෑ. ජීවත් වෙලා ඉන්නකන් විවිධ කටයුතු කරන්න මුදලක් සම්පත්තියක් අවශ්‍යයි. ඒ නිසා මට ඒක ඕනේ නැහැ කියන්නේ නැහැ. හැබැයි ඒක කවදාවත් සැනසුමුනේ මේ හම්බෙන්නේ වැඩි වෙච්ච තරමට ගිනි ගොඩක්ම තමයි. ඒ නිසා මට වැඩිපුර නම් ඕනේ නැහැ. මගේ මේ වැඩ ටික කරගන්න මට්ටමක් තියෙනවා මට හොඳටම ඇති කියලා ඔන්න ඔය අසීමිත මානසිකත්වයේ සීමිත බවට බහිනවා සම්පත් කෙරෙහි. මෙන්න පළවෙනි සෝවාන් පුද්ගලයාගේ මානසිකත්වයේ අනික් අයට වඩා විනාශ වෙන හැටි. ඔතෙන්ටපත් වුණාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෝතාපන්න පුද්ගලයා අත්‍යරම කෙලෙස් මහ මුහුදේ ජලයේ වාගේ. ඉදිරි වෙලා තියෙන කෙලෙස් මේ ඇඟිල්ලට ගත ජල පොඩ්ඩ වාගේ. මොකක් නිසාද? සීමා වුණ කෙනාටයි අසීමිතත්වයයි දෙකේ තියෙන වෙනස. අසීමිත බලාපොරොත්තු විදිලා ගිහිලා සීමිත බලාපොරොත්තු වලපත් වෙන දා කෙනා සෝවාන් මානසිකත්වයේ ස්වභාවය. එදාට කෙලෙස් සීමා වුණා. වැඩිච්ච මානසිකත්වයේ සීමා වුණා. අසීමිතත්වයේ මහ මුහුදල සීමිත වෙච්ච හරියේ අතරගත වතුර බිඳු දෙක තුන ඇති. හැබැයි ඒ ටික ලෝකයට හොයන්න බෑ. ලෝතර බුදුරන් වහන්සේ ඔය ආසේ අංශය ඥානින් ඉන්ද්‍රිය පරෝපරියන්ත ඥානින් ඕක දැකලා හිටන් සෝවාන් පුද්ගලයාගේ අත්‍යරිත කෙලෙස් වල ප්‍රමාණය ඊතුරු කෙලෙස් ප්‍රමාණය ලකුණු කරලා මිම්ම තිබ්බට ඕක සාමාන්‍ය ලෝකයට හොයන්න බෑ. එහෙම එකක් උගේ පේන්නේ නෑ. ඌතර ගෑණිය කරේ ළමයි හදාගෙන ඉන්නේ ගෙවල් දොරවල් හදාගෙන. ඉතින් මාත් එකයි ඌත් එකයි. අන්න එයා දකින්න හැටි. ඔය ඉහදයක් දකින්නේ. අපි වාගේ චිත්‍රපටි බලන ඌත් යන්නේ අර ගෑණිත් එක්කලා. ළවිනුත් අරගෙන. හරියන්නේ විනෝද ගමනුත්. ඉතින් ඒවත් යනවානේ. ඉතින් අපිත් එකයි ඌත් එකයි. අන්න එහෙම එකක් දකින්නවා. මොකද අර අත්‍යරිච්ච අසීමිතත්වයේ දකින්න මානසිකත්වයේ දකින්න සාමාන්‍ය පුද්ගලයාට හැකියාව නැති නිසා සෝවාන් පුද්ගලයාම ඉඳ ලෝකයට බෑ. ඒක දකින්න උතුරා බුදුරජාණන් වහන්සේ දැකලා තමයි වෙන්නේ සෝවාන් පුද්ගලයා කියන එක අනිකර අඳුරන්න බෑ. එයාගේ අත්‍යරිච්ච කෙලෙස් මෙන්න මෙච්චර විශාලයි. ඕක ඉතුරු තියෙන කෙලෙස් මෙන්න මේ වගේ පොඩ්ඩයි. මහා ගල් පර්වතයක් වෙන්නලා. අත්‍යරිච්ච කෙලෙස් මේ ගල් පර්වතේ නම් ඒ ළඟ තිබ්බ මෙන්න මේ පුංචි ගල් කැට හත් විතර ඇති. ඔහු ළඟ ඉතුරු වෙලා තියෙන කෙලෙස්. ඒ වගේ විවිධ උපමා වලින් පෙන්නලා තියෙනවා. මහා නිය පිටට පස් ටිකක් පැල ටිකක් අරගෙන මේ අත්‍යරිච්ච කෙලෙස් මහ පොළොව නම් මෙවුලගේ ඉතුරුලා තියෙන කෙලෙස් මේ නිය පිටකට පස් පොඩ්ඩ විතර ඇති. මේ වගේ විවිධාකාරයෙන් පෙන්නනවා. නමුත් මේ වෙනස ලෝකයට පෙන්නේ ඉන්ද්‍රිය පරෝපරියන්ත ඥානියෙන් අනාවරණ ඥානියෙන් අත්‍යරිච්ච හරිය ඉතුරු ටිකේ ප්‍රමණ දැක ලෝතුරා බුදුරජාණන් වහන්සේ දැක හරියන්නේ ඔක වෙන්නලා තියෙන්නේ. ඕක ලෝකයට හොයන්න බෑ. කාම රාග පිටිකේ තියෙන තාකල් ඇලීම නැත්නම් කාම රාග ව්‍යාපාද පොඩ්ඩක් හරි තියෙන තාකල් සාමාන්‍ය ලෝකේ සාමාන්‍ය විදිහක් වාගේ පේන්නේ. එහෙනම් මාර්ගඵල ලාභියෙක්ගේ ටිකක් හරි වෙනසක් දැනගන්න. ඥානවන්තයින්ට හරි ගෝචර වෙන අනාගාමී වෙනකොට තමයි ඔය වෙනස පේන්න පටන් ගන්න. අනාගාමී කෙනෙක් නම් ටිකක් පේනවා. මෙයාගේ නම් මේ කාම වස්තුන්ගේ පිළිබඳ බලාපොරොත්තු එහෙම තියෙන බවක්වත් නැහැ. අමුත්තක් තියෙනවා. අන්න පොඩ්ඩක් හරි දැනෙන්න පටන් ගන්නවට. අරිහතුන් වහන්සේ ප්‍රඥාවෙන් බලන කෙනෙකුට පේනවා උන්වහන්සේ කියන ලොකු විනාශයක් තියෙනවා විශේෂත්වයක් තියෙනවා. එහෙම දැනගත්ත හැකි. හැබැයි ඒක අරිහත්වයේද කියලා හිතන නිකමනේ කරන්න පුතත් දැනෙවිට කොහොමවත් බෑ. නමුත් වෙනසක් තියෙනවා කියලා දැනගන්න පුළුවන්. ඔය සෝවාන් සකෘදාගාමී මට්ටමේදී සාමාන්‍ය ලෝකයට වෙනසක්වත් දැනගන්න හරි අමාරු හොඳ පරීක්ෂණයක් කරන්න ඕනේ. ඒ තරම් අමාරු දෙයක්. නමුත් ඕ තරම් මේ ධර්මය අහපු අය, අවබෝධය ලැබුව අය සෝවාන් සකෘදාගාමී මානසිකත්වයේ ඉන්නවා. මේවා තේරුම් ගන්න ඕනේ.